third lecture එක මේකෙන් සාමාන්‍යයෙන් හොඳ ලොකු ප්‍රශ්නයක් හැදෙනවා අර stress and strain curve එකෙන් හැදිලා තිබ්බේ මෙදින්නේ මේ සම්පූර්ණ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ ඒ third lecture එකෙන් අපිට හැදෙයිද කියන්න බෑ බං අපි මේ assignment එකක් කරා පොඩක් calculation වෙන මොකුත් නැති හින්දා දාන්න ඉඩ තියෙනවා එහෙනම් අපි ඒක පොඩක් බලමු introduction එක බං properties of polymers වල ගුණාංග වගේ අර කලින් එකේ වගේම තමයි බං interrelated යන්නේ ගොඩක් පොඩ මේවට තියෙනවා mechanical properties mechanical properties are the most important properties I think thermal තාප physical electrical microbial weather එහෙම තියෙනවා බං mechanical properties බලමු මේවා සරලයි බං තේරෙන ඇති කියලා හිතනවා එහෙම අවුලක් තියෙනවා නම් මට ඉන්ටරප්ට් කරපන් ස්ට්‍රෙස් ස්ට්‍රේන් ගැන බං ගොඩක්ම යන්නේ ස්ට්‍රෙස් එක මතකද අපි කරා ස්ට්‍රෙස් කියන්නේ සාමාන්‍ය හිතුවොත් බලය බෙදීම වර්ගඵලය වගේ වැඩක් පීඩනය වගේනේ ස්ට්‍රෙස් එක කියන්නේ ස්ට්‍රේන් කියන්නේ මොකද්ද විතතියනේ විතතියද එහෙම හිතනවා මේ කියන්නේ අර මුල් දිගට රබර් එකක් හිතපන් මුල් දිගට වඩා අපි සාමාන්‍යයෙන් ඇද්දොත් එයාගේ වැඩි වෙන දිගට කියනවා E කියලා. මම එයාට තමයි විතතිය කියන්නේ. එහෙම දැන් ස්ට්‍රෙස් එක කියන්නේ F බෙදීම A ස්ට්‍රේන් එක කියන්නේ E බෙදීම L. ස්ට්‍රෙස් එක කියන්නේ පීඩනය වගේ බලය බෙදීම වර්ගඵලය. එයාට දෙන ස්ට්‍රෙස් එක ස්ට්‍රේන් එක කියන්නේ එයාගේ දිගත් අතර සම්බන්ධයක් කියන්නේ මුල් දිගට වඩා වැඩි වෙන දිග අතර අනුපාතය මේ ඕනේ. එහෙම types of deformations තියෙනවා බතින් deformations කියන්නේ මොකද්ද විරූපණයනේ එහෙම දෙයක් මේ ගැන වෙනස් වෙනවා වගේ මේ ඉලාස්ටික් තියෙනවා ඉන්ලාස්ටික් තියෙනවා කියන්නේ රබර් මොකක් හරි පොලිමර් එකක් ප්ලාස්ටික් එකක් හරි මොකක් හරි අපි ඇද්දොත් ඒක ආය පරණ තත්ත්වයට එනවා නම් එයා ඇදිලා අත කියන්නේ කියමු බං is said to have happened when the material return to its original state on releasing the stresses following the same stress strain curve. කියන්නේ බං අපි සාමාන්‍යයෙන් බලයක් දීලා ස්ට්‍රෙස් එකක් දීලා යම්කිසි පොලිමර් කියන්නේ යන්නේ මොකක් හරි මැටීරියල් එකක් ඇදලා ආය අතහැරියොත් එයා පරණ තත්ත්වයට එනවා නම් අය කියනවා following the same stress and strain curve. අර stress strain curve එක කියනවා බං මෙයාගේ සාමාන්‍ය මේක පස්සේ කියන්නම් මම සාමාන්‍ය මෙතන මෙහෙම රබර් එක හිටපන්කෝ එයාට පීඩනයක් දෙනවා බෑදෙනවා අදිද්දි බං විතතිය වැඩි වෙනවනේ දැන් හිතපන් මෙතන මේ හරි මෙතන ඉඳන් මෙතනට තියෙන රබර් එක කියලා ඊට පස්සේ අදිනවා කියන්නේ එයාගේ විතතිය වැඩි වෙනවානේ එයාගෙන් පස්සේ අදිනවා කියන්නේ විතතිය වැඩි වෙනවා මෙහෙම මෙහෙට අදිනවා බං අදිනවා කියන්නේ අනිවාර්යෙන් ස්ට්‍රෙස් එකකුත් වැඩි වෙනවානේ මෙහෙම මේ කියන්නේ ග්‍රාෆ් එක මෙහෙට එනවා බං විතතිය මෙහෙට එනවා ස්ට්‍රෙස් එකත් වැඩි වෙනවා මෙහෙම ගිහිල්ලා ආය රබර් එක හිටපන් එතකොට ඒක ආය අතරියත් ආය ස්ට්‍රෙස් එක එමින් අඩු කරලා එනවා විතතියත් අඩු වෙලා ගිහලා අර මුල් දිගටම එනවා එහෙම දේවල් රබර් වගේ ඒවාට කියනවා බං ඉලාස්ටික් ඉලාස්ටික් එකේ තේරෙනවා ඇති අර same stress and strain curve එකකින් එනවා අර කලින් ගිය පාරෙම ආය ඇවිල්ලා එතනම නවතිනවා ආය inelastic කියන්නේ බං එහෙම වෙනවා තමයි අර return to original state but different route කියන්නේ වෙන route එකකින් එන්නේ energy loss එකක් වෙනවා සාමාන්‍යයෙන් මෙහෙම හිතපන් රබර් එක ගොඩක් අර එන විතදේ දීලා ඇදලා ආය ඇතරිය කියන්නේ බා එතන පොඩි අර යාට පොඩි ප්ලාස්ටික් එකක් වෙලා ආය අර ඒ පාරේ නෙමෙයි ස්ට්‍රෙස් එක අඩු වෙනවා තමයි ස්ට්‍රෙස් එක කියන්නේ පීඩනය හොඳටම අඩු වෙනවා ඇතරියම මෙහෙම අඩු වෙලා බිඳුවට වෙනවා ඒ වුණාට අර එයාගේ පොඩි විතදයක් තියෙනවා මුල් දිගට වඩා පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා දිග එතකොට එයා වෙන රූට් එකකින් ආව එයාට කියන inelastic deformation කියලා plastic deformation කියන්නේ බා is said to have occurred when the deformed material is permanently unable to return to its initial state. ඒ කියන්නේ මොකක්ද ප්ලාස්ටික් අයිටම් එකක් හිතම එයාට පීඩනයක් දීලා හොඳ ලොකු පීඩනයක් දීලා බං එහෙම ඇදලා ආය අතරියොත් අර මුල් තත්ත්වෙට එන්න බැරි වෙනවනේ සමහර අයිටම්ස්. එයාගේ මේ අර ඇතුළේම ස්ට්‍රක්චර් එකේ මොකක් හරි වෙනසක් වෙලා හින්දා එහෙම දේවල් වලද බං පරණ තත්ත්වෙට එන්න බෑ ඒ වගේ තත්ත්වයකට කියනවා ඉලාස්ටික් ප්ලාස්ටික් රීජන් කියලා.
මේ හරිදි yield එක කියලා එකක් කියනවා වගේ නේ. අර yield එක කියන්නේ සාමාන්‍යයෙන් හිතුවොත් අස්වැන්න වගේනේ. එහෙම නෙවෙයි. දැන් මේ stress and strain curve එකේ yield කියලා වචනයක් කියනවා බං. is the point at which the material start showing plastic deformation. ඒ කියන්නේ plastic deformation එක පටන් ගන්න තැන. මේ එතන නම් elastic region එක. එතනට වගේ වෙනකම් elastic region එක ඊට පස්සේ බං plastic region එක පටන් ගන්න. එතන මේ හරියට තමයි කියන්නේ yield එක කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ yield එක මේ හරියේදී ස්ට්‍රෙස් එකට තමයි බං කියන්නේ yield එක කියලා. දැන් මෙතන මේ ඩොට් එකට තියෙනවානේ දෙකක් xy කියන්නේ දෙකක්. එතන y යගේ ස්ට්‍රෙස් යගේ තමයි බං කියන්නේ yield එක කියලා. mechanical properties කියනවා ඒක ටෙස්ට් ටයිප්ස් තියෙනවා. කියන්නේ පොලිමර් එකක් කරන්න ටෙස්ට් වලට භාජනය කරනවා මේ වගේ ස්ටැටික් ටෙස්ට්. ඒ කියන්නේ ස්ථායීව තියලා කියන්නේ එයා ඩයිනමික් වෙන්නේ නැහැ. ස්ටැටික් විදියට තියලා කරන ටෙස්ටිං තියෙනවා. ඔය කියන්නේ ටෙන්සයිල් ටෙස්ට් මේ ටෙස්ට් වල රබර් එක පොඩ ඇදෙනවා තමයි බං. ඇයි දන්නේ මෙතන ස්ටැටික් ටෙස්ටිං කියලා නම දීලා තියෙනවා. මේ එහෙම තියෙනවා බං ස්ටැටික් ටෙස්ටිං, ඉම්පැක්ට් ටෙස්ටිං කියන්නේ ගැටුම් අතර එහෙම වෙන්නේ කොහොමද කියලා ටෙස්ට් කරනවා. ආයි ක්‍රීප් ටෙස්ට් එකක් තියෙනවා. ඩයිනමික් මෙකැනික්, ෆැටිග්, හાર્ඩ්නස්, ඇබ්‍රේෂන් එහෙම තියෙනවා බං. පොඩ්ඩක් ඒවා ගැන තමයි කතා කරන්න යන්නේ. deformation in various modes. ගන්නකොට බං මෙහෙම මොකක් හරි මැටීරියල් එකක් උඩට පල්ලට ඇද්ද කියන එතන වෙන්නේ ටෙන්සයිල් එකක්. අය ඒ දෙක මේ කම්ප්‍රෙෂන් කියන්නේ සම්පීඩනයනේ. එහෙම දෙයක් කියන්නේ ඇතුළට වගේ එහෙම ප්‍රෙස් ෆෝස් එකක් දුන්නොත් එයා කම්ප්‍රෙෂන්. කියන්නේ යාගේ ස්පර්ශය අතර නම් ෂියර්. මේ ෆ්ලෙක්චරල් කියලා කියනවා මේ මුළු තුන අතර වෙනස් දිශාවලට මෙහෙම ටයිප් එක දුන්නොත් මෙයාට කියනවා මෙයත් ෂියර්. මේ සිලින්ඩර් එකේ මේ සිලින්ඩර් පෘෂ්ඨය අතර අර වක්‍ර පෘෂ්ඨය පැත්තෙන් දෙනවා මේ මොකද්ද බලයක්. මෙයාට කියන ඔසිලේටරි ඉෆෙක්ට් කියලා. අර එයා බලමු බං ටෙන්සයිල් ටෙස්ට් එක. මම හිතනවා මේක ලොකුවට කරන්න ඕනේ නැහැ කියලා. මේ ලෙක්චර් එක බං කරලා තියෙන්නේ මම හිතන්නේ අපිට ප්‍රැක්ටිකල් දැනුම දෙන්න. අර ප්‍රැක්ටිකල් කරන්න එයා ඒ දැනුම දෙන්න. එක්සෑම් එකට මේ තියරිස් ඇහෙන එකක් නැහැ. එහෙනම් පොඩ හයියෙන් කරන්නම් බං. ඊට පස්සේ මෙතනින් පස්සේ අර ගාන හදද්දි පොඩ එහෙම කරමු. ඒකත් ඒකද දන්නෙත් නෑ අර අසයින්මන්ට් එක කරපු හින්දා. ටෙන්සයිල් ටෙස්ට් එක අපි කරා මතකද දන්නේ ලැබ් එක මේ වගේ ඇපරටස් එකක් අතර රබර් එක මොකක් හරි මේ හැඩ එකට කපලා එහෙම තියලා රදිනවා බං. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එකෙන් දෙනවා එයාගේ මේ ඩීටේල්ස් ටික ටෙස්ට් ඇන්ඩ් සේම් කර්ව් එක දෙනවා. ඒක තමයි මෙතන සම්පූර්ණයෙන් කියලා තියෙන්නේ බං. එතන වෙන තියරි එක මෙහෙමයි බං. මෙහෙම මේ වගේ මතකද මෙහෙම එකක් කපලා තමයි අපි අර ටෙන්සයිල් ටෙස්ට් ඇපරටස් එකට දැම්මේ. ඊට පස්සේ ආව අදිනවා දෙපැත්තට. ඊට පස්සේ මෙහෙම වෙනවා. ඊට යම් තැනකදී අර මේ හරිය වෙතන වර්ගඵලය පොඩ අඩු වෙලා මෙහෙම වගේ වෙනවා නේ. පොඩි අඩු වෙනවා. ඊට පස්සේ කැඩෙනවා. එහෙම තියෙනවා. දැන් බං ස්ට්‍රෙස් ස්ට්‍රේන් එක කර්ව් එක ඉන්නේ මෙහෙම. ස්ට්‍රේන් එක කියන්නේ විතර E යට L කියන එක. ස්ට්‍රෙස් එක දන්නවනේ SOV නේ. ඒවර මෙතන ස්ට්‍රෙස් වැඩි වෙනවා කියන එක, ස්ට්‍රේන් වැඩි වෙනවා කියන්නේ E විතතිය වැඩි වෙනවා කියන එක. මුල් දිගට විතතිය වැඩි වෙනවා. යම් තැනකදී බං එහෙම වැඩි වෙලා යම් තැනකදී නෙකින් වෙනවා. නෙකින් වෙනවා කියන්නේ මේ අර බෙල්ල වගේ අඩු වෙනවා වගේ එහෙම වෙනවා කියන වෙන්නේ මේ හරියට අර වර්ගඵල අඩු වෙනවා බං. හිතපන් දැන් අර විතතිය වැඩි වෙද්දී එන්න අදිද්දී ස්ට්‍රෙස් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනවානේ. මෙතන මේ හරිය පීඩනය මෙතනට වඩා මෙතන පීඩනය වැඩි. ඊට පස්සේ යම් තැනකින් පස්සේ පීඩනය අඩු වෙනවා බං. හේතුව ඇයි? පීඩනය කියන්නේ FOV නේ. ස්ට්‍රෙස් කියන්නේ. ඒකට මෙතන වර්ගඵල අඩු වෙනවා කියලා පේනවද මේ හරියදී ඒ කියන්නේ ඇදිලා අර මේ හරිය තැනකදී වර්ගඵල අඩු වෙනවනේ බං මෙතන. ටෙස්ට් එක කියන්නේ FOV නේ. අර දෙන මේ හරිය දෙන පීඩනය FOV. මෙහෙට දෙනවනේ පීඩනය ටෙන්සයිල් මේ ටෙස්ට් එකේ. ඊට පස්සේ එන්න වර්ගඵලය අඩු වෙද්දි බං ටෙස්ට් එක සම්පූර්ණ මේ ටෙස්ට් එක අඩු වෙනවා බං. ඒ අඩු වෙන හින්දා. ඒ හින්දා මේ නෙකින් උනාට පස්සේ කියන්නේ මෙතන මේ බෙල්ලේ අර මේ හරියේ
පරක අඩු වෙනකොට ආයෙනකින් මේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. එහෙම වෙලා යම් තැනකදී මේ හොඳටම ගොඩක් අඩු වෙලා එයා කොහොම හරි වෙලා මේ මෙයා බින්දිර යනවනේ බා. එතනින් පස්සේ නැති වෙනවා. ඒතර මේක තමයි ස්ට්‍රෙස් ටෙන්ෂන් කර්ව් එක. මේකෙන් තමයි සාමාන්‍ය ගණන් හැදෙන්නේ. මෙතනට කියනවා yield point එක කියලා. yield strength එකේදී මේ yield strength එක මෙතන මම කියවනේ මේක yield point එක කියලා. ඒතර මේකට කියනවා yield strength එක කියලා. අර බින්දන හරියට තියෙන ස්ට්‍රෙන්ත් එක කියනවා fracture strength එක කියලා. ආයෙකට tensile strength එක කියලාත් කියන්න පුළුවන් බා. මේකට තමයි කියන්නේ tensile strength එක කියලා. මේක නෙමෙයි. ඒකට ඒ වගේ උපකරණ මේ මැටීරියල් දෙන්න පුළුවන් උපරිම ස්ට්‍රෙන්ත් එක. උපරිම F යට උපරිම ස්ට්‍රෙස් එක තමයි ultimate tensile strength එක. ඒක තමයි කතා වෙන්නේ මේ රීජන් එකට කියන ඉලාස්ටික් රීජන් එක කියලා. ඊට පස්සේ ස්ට්‍රෙස් එක පොඩ පොඩ වැඩි වෙලා ආය ස්ට්‍රෙස් එක පාර පීඩනය අත්හැරෙද්දිම ආය මුල් තත්ත්වෙට එනවා. අර පිටදී අඩු වෙලා. තව ඊට වඩා වැඩිම ස්ට්‍රෙස් එක දීලා ඇද්දොත් එහෙම ඊට පස්සේ ප්ලාස්ටික් රීජන් එකට එනවා. මේ ඔක්කොම කියන ප්ලාස්ටික් රීජන් එක කියලා. ඊට පස්සේ ආව ස්ට්‍රෙස් එක අඩු වුණා කියලා මුල් තත්ත්වෙට ඉන්නේ නැහැ. මේකේ යන්ග්ස් මොඩියුල් යම් මාපාංකය එහෙම කතා කරා මතකද? මේකේ අනුක්‍රමයෙන් කියනවා y වගේ එහෙම rotation එක අපි ගත්තේ යන්ග්ස් මොඩියුල් ගන්නවා බා. stress over strain. Information from stress strain curve. මේ stress strain curve එකෙන් ගන්න පුළුවන් අපිට information තියෙනවා බා. stiffness එක. Stiffness is the resistance of an elastic body to deflection or deformation by an applied force. Stiffness එක කියන්නේ බං ප්‍රතිරෝධය කියන මේක මොකද්ද? deflection deformation එකට දෙන ප්‍රතිරෝධය applied force එක දුන්නම එහෙම අර ඩිෆෝමේ බලය දීලා බං ඩිෆෝමේෂන් එක කරද්දී එයාට තියෙන ප්‍රතිරෝධය තමයි බං ස්ටිෆ්නස් එක කියලා කියන්නේ. රිජිඩිටි කියන්නේ එයාගේ දෘঢ় බව වගේ අදහසක් දෙන්නේ. මේ ස්ටිෆ්නස් එක ගන්නෙ මම හිතන්නේ බං මේකෙන් අර ගාන හදද්දි මම බලන්නම් කියන්නම් උඹට එක. රිජිඩිටි කියන්නේ දෘঢ় බව, the ability to carry the stress without changing dimensions. ඒ කියන්නේ මොකද ෆෝස් එකක් දෙද්දී ආගේ dimensions එක view එක වෙනස් වෙන්නේ නැතුව දෙන්න පුළුවන් ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එකක් එහෙම තියාගන්න පුළුවන් හැකියාව තමයි එහෙම කියන්නේ. එන්නේ මොකද බලයක් දීලා බලය දුන්නම එයාගේ වෙනස් වෙනවානේ dimensions. එහෙම වෙන්නේ නැතුව තියෙන්න පුළුවන් ability එක තමයි දෘঢ় බව කියලා කියන්නේ බා. බලවලට දරාගත හැකි හැකියාව වගේ වෙනවා. The magnitude of the elastic modulus is the measure of this property. අර Young's modulus elastic modulus මේක කතා කරේ. ඒවා තමයි හොයන්නේ සාමාන්‍ය rigidity අහද්දී. එහෙම අර වචන දීලා අහන්නේ නැහැ බං අහන්නේ elastic modulus එක හොයන්නේ එහෙම. Elasticity කියන්නේ the ability to undergo reversible deformation or carry a stress without suffering permanent deformation. This is indicated by the elastic limit or yield point. Elasticity මම කිව්වා කලින් අර ස්ට්‍රෙස් එක එකපාර අයින් කරොත් එයාට මුල් තත්ත්වෙට එන්න පුළුවන්. මේකනේ elasticity කියන්නේ the ability to undergo reversible deformation. කියන්නේ ස්ට්‍රෙස් එක අතහැරුණාම අර පරණ තත්ත්වෙට එන්න පුළුවන් හැකියාව තමයි elasticity කියන්නේ. ඒක අපි ගන්නවා yield point එකෙන් තමයි බලා ගන්න පුළුවන් අර stress strain curve එකෙන්. Strength එක කියන්නේ යාගේ ශක්තිය වගේ. ඒකට කියන ability to sustain a dead load. It is represented by the tensile strength or the stress at which specimen ruptures. Strength එක කියන්නේ මෙයාට දරාගත හැකි උපරිම ශක්තිය වගේ. ඒතර මේ මෙතන එයා බින්දෙද්දී තියෙන දෙන්න පුළුවන් යාට ස්ට්‍රෙස් එක. tensile strength එක කියන එක strength කියලා කියනවා. toughness කියන්නේ යාගේ tough ගතිය වගේ කියන්නේ the energy spent in causing a material to fail in a tensile strength. The area under the stress and curve represent a measure of toughness. එනේ මෙයාට ගත්ත හැකි උපරිම ශක්තිය වගේ බං. එයා කැඩෙන්න කලින් කියන රබර් එකක් මොකක් හිටපන් මේ වගේ දෙයක්. එයාට උපරිම ස්ට්‍රෙස් එකක් දීලා අපි විතතියකටත් ලක් කරනවා. ඒ තැනදී එයාට බලයක් උරා ගන්නවනේ බං. එයා එෆෙක්ට් අපි දෙනවනේ. ඒතර එයාට ගත්ත හැකි උපරිම
ශක්තිය කියනවා මොකද්ද toughness එක කියලා යා ඒක ගන්න අපි මෙයාගේ ඒරියා එකෙන් මේ ඒරියා අන්න කවුම් මේ සම්පූර්ණ ඒරියා එකෙන් toughness එක ගන්නවා percentage of elongation කියන්නේ with no, the increase in the length of a tested specimen expressed as a percentage of elongation original length කියන්නේ බලන්න වැඩි වෙනවනේ මුල් දිගට වඩා යම් ගානක් එයා කියනවා percentage of original length එක කියලා එන මුල් දිගට වඩා වැඩි යන E over L වගේ එකක් බං මේ සමහර තැන්වලදී මේ graph බං මේ percentage එකපාර percentage එකෙන් පල්ලයට දානවා නැත්නම් සමහර ඒවා E විතරක් දාලා හදනවත් තියෙනවා මේ වෙනසක් නෑ මුකින් හදුවත් බං මෙතන තියෙනවා types of stress and strain curves බං සාමාන්‍ය මේක මෙහෙමයි soft වගේ එකක් නම් soft කියන්නේ බං එයාගේ ප්ලාස්ටික් මොඩියුල එක අඩුයි කියලා වගේ එකක් ගන්න බං මට මම හිතනවා හරි කියලා soft කියන්නේ බං මේ මෙයාගේ area under curve එක අඩුයි වගේ toughness එක අඩුයි soft and weak මෙතන weak කර strong the weak the tough the ඒක කියන්නේ බං මෙයාගේ අර දෙන්න පුළුවන් උපරිම strength එක ගොඩක් අඩුයි නම් එයා weak කියලා ගන්නවා ගොඩක් වැඩි නම් එයා strong කියලා ගන්නවා දැන් මෙතන weak the tough the කියන්නේ බං මේ brittle එකක්. ඒ කියන්නේ මෙයාට plastic region එකක් නැහැ මෙයාට. කියන්නේ සාමාන්‍ය අපි ස්ට්‍රෙස් එකක් දීලා 30කට ලක් කරද්දී එයා පොඩි 30කට ලක් වෙන ස්ට්‍රෙස් එකකදී ඊට පස්සේ එකපාරට කැඩලා යනවා. අර මේ වගේ ප්ලාස්ටික් රිජන් එකක් තියෙනවා පෙන්වන්නේ නැහැ මේ වගේ අර මේ වගේ එකක් පෙන්වන්නේ නැහැ. මේ හරි වගේ කැඩෙනවා. කියන්නේ ග්ලාස් වගේ හිටපන් වීදුරු වගේ. ඒතර එයා බින්දෙන සුළුඳාර අපි තමයි weak the strong කියන්නේ නැතුව කියන බිට්ටු කියලා. මේ වගේ graph දෙන්න බං soft and weak වලට මේ toughness එක අඩුයි area under curve එක අඩුයි නම් soft වගේ එහෙම හිටපන්. සාමාන්‍යයෙන් මෙහෙම graph දීලා එහෙම අනන්නේ අර ඕනනම් අහයි මේ graph එක විතර කනින්ද වගේ. එහෙම මොකක්දයක් අහලා තිබ්බා වගේ පොඩි මතකයක් තියෙනවා මෙතන. මෙන්න මේක අහලා තියෙනවා ලකුණු 4කට. එන stress strain curve එක අඳින්න කියලා තියෙනවා එකම graph එකේ. hard and brittle එකයි soft and tough එකයි hard and tough එකයි එහෙම අහලා තියෙනවා. ඒකට මේ graph ටික මත මේකෙන් මෙහෙම හඳගන්න පුළුවන් නම් හරි බං. මතක තියාගන්න soft වගේ කියන්නේ area under curve එක අඩුයි වගේ. sorry soft කියන්නේ බං මේ yield එක අඩුයි වගේ. කියන්නේ මේ මේකෙත් බලපන්. අයි මෙයාගේ yield එක අඩුයි බං. කියන්නේ plastic deformation එක පටන් ගන්න තැන අඩුයි. test එක. මෙයාගේ වැඩි බං. එහෙම මෙයාගේ සාමාන්‍ය වැඩි moderate වගේ දපන්. එහෙම. tough කියන්නේ මොකද්ද බං? toughness අපි ගත්ත මතකද area under curve. tough ගොඩාක් area under curve ගොඩාක් වැඩි නේ. මෙයාගේම සාපේක්ෂව වැඩි නේ මේ වගේ. මේවට වඩා. ඒතර එයාගේ toughness එක මතකද අපි ගත්ත area under curve එකකින්. ඒ හින්දා දැන් මේ වගේ item මේ වගේ graphs පෙන්වන්නේම සාමාන්‍යයෙන් tough මොකක් material එකක් hard material එකක්. hard the weak the කියලා soft the කියලා ගත්තේ අපි yield එකෙන්. මේ plastic deformation එකට තියෙන දෙන්න පුළුවන් yield එක. ඒක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ බා. පොඩි idea එකක් ගනින් ඒක ඇහෙන්නේ අර පොඩි ප්‍රශ්න අර වගේ. දැන් මෙහෙම එක materials වලට මෙහෙම තියෙනවා මැඩම් උත්තේ වෙච්ච වල පොඩි පැහැදිලි කරලා නැහැ. මම හිතන්නේ මේ වගේ ඒවා කියලා. impact test කියලා අපි එකක් කරා lab එකේදී මතකද? එතන සරේ බං අපි මේ වගේ අර මොකද්ද මේ පෙන්ඩුලම් එකක් අතරිනවා උඩට මෙහෙම ඇදලා මේ හරිය තියලා තියෙනවා මේ මැටීරියල් එකක් මොකක් හරි මේ මොකක් හරි මැටීරියල් එකක් තියලා තියෙනවා ඊට පස්සේ අර පෙන්ඩුලම් එක අර මොකද කියන්නේ දෝලන මොකද දන්නේ ඒක අතාරිනවා මෙහෙට ඊට පස්සේ යාර දරාගතේ ශක්තිය වගේ එකක් මොකද සොෆ්ට්වෙයාර් එකක් හරි මොකක් හරි අන
මෙයා මෙහෙට වැදිලා ආය යනවා උඩට. ඒකට යාර යන දිශාව කියන්නේ අර උපරිම කෝණේ බලලා එහෙම ඉඩයක් ගන්නවා. එහෙමයක් තමයි ඉම්පැක්ට් ටෙස්ට්. ඉම්පැක්ට් කියන්නේ බං ඝට්ටණය වගේ අදහසක් දෙන්නේ. Impact strength කියන්නේ is a measure of the amount of energy that the material can absorb before fracturing under a high rate of deformation. එයාට උරාගත හැකි වැඩිම උපරිම මේ එනර්ජි එක තමයි impact strength එක කියලා කියන්නේ. බින්දෙන්න කලින් එහෙම දීලා එහෙම යන්නේ. ඒකට impact deformations for thermoplastic depend on කියන්නේ thermoplastic දන්නවනේ. thermal energy එකක් දීලා එයා උණු කරලා වත් කරලා උණු කරලා කියන්නේ අර හැඩේ වෙනස් කරන්න පුළුවන් ඒවා තියෙනවා thermoplastic අපි කතා කරේ. ඒ වගේ impact deformation එක depend වෙනවලු එයාගේ stress state එකයි loading rate එකයි temperature sample geometry දැන් මෙයාගේ sample එකේ geometry එක view here එයාගේ temperature එක loading rate කියන්නේ බං මේ loading rate කියන්නේ මොකද්ද? එයා පැක් කරන්න පුළුවන් rate එක වගේ නේද? එයාව පැක් කරන්න පුළුවන් එකක් වගේ. කියන්නේ මොනමස් ගොඩාක් දාලා අර පැක් කරනවා කියන්නේ loading ගොඩාක් වැඩි කියන එක. අඩුයි නම් අඩුයි වගේ එහෙම අදහසක්. ඊට පස්සේ types of impact test තියෙනවා බං. ඒකේ ලොකු වෙනසක් නැහැ. දැන් මෙයා මෙහෙම මේ වගේ material එකක් හිතපන්. මේ තියලා තියෙන්නේ මේ ඇරව තියෙන්නේ මේ මැටීරියල් එකකදී මෙයාගේ නොච් එකක් තියෙනවා කියන්නේ නොච් නේ ඔය කියන්නේ ඒකට නොච් එකක් මම මෙහෙම පොඩි කැල්ලක් කපලා මෙහෙන් හැමර් එකකින් හරි මොකක් මේ දෝරණ එකකින් ගහනවා ඒක මේ පැත්තේ තිබ්බොත් චාපි කියලා කියනවා මේ පැත්තේ තිබ්බොත් අයිසෝට් නොසල් කියලා කියන්නේ අර එහෙම ස්ට්‍රක්චර් එක තියෙන විදියයි එහෙම වෙනස් කියන්නේ මෙයාගේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන විදිය අනුව impact test ගොඩක් කියන වර්ග තියෙනවා බං ඒවා ගොඩක් ඇහෙන එකක් නෑ කියලා හිතනවා ඔක හැඳින්වීමක් කරලා නෑ මෙච්චරයි ස්ලයිඩ් එකක් දීලා තියෙන්නේ ඒකේ කියනවා choose the right impact test based on the stress state and right condition loading rate and temperature for given application while screening candidate material මේ material එක impact එක කියන්නේ ඝට්ටන වලට යාගේ තියෙන මේ ability එක යාගේ test ඒ වාතර testing එකක් ගද්දී ඒක විදිහට කරන්න පුළුවන් මෙහෙම නොච් එකක් මෙහෙම පොඩි කැලලක් කපලා ඒ රබර් රැකේ මොකක් කරේ මේ පැත්තට තිබ්බොත් ඒක මෙහෙම නමක් තියෙනවා ඒකේ අර දෝරණේ ගහන පැත්තට තිබ්බොත් මෙහෙම නමක් තියෙනවා මොකද නෙමෙයි මේ මෙතන තිබ්බා මේකේ පොඩි නොච් එකක් දාලා තියෙනවා ඒක පැත්තක පොඩි අර කැපිල්ලක් දාලා තියෙනවා බා ඒයි දන්නේ අර ස්ටෑන්ඩඩ් එකක් වෙන්න ඕනේ අර පැත්තෙන් අර දෝරණේ ඇවිල්ලා වදිද්දි මොකද්ද පෙන්ඩුලම් එක මේ අර කැඩෙන්න ඕනේ අන්තිමව කැඩෙන එකම අරක එහෙම අර දෝලනේ මේ අර පෙන්ඩුලම් එක අර පැත්තෙන් යන කතා ඒ වගේ එකක්. ඒකට ඒක නොච් එක තියෙන විදිය අනුව ආයේ මේ ටෙන්සයිල් ටෙස්ට් වලත් කරන්නේ මේ වගේ ගන්න බා. පෙන්ඩුලම් දෙයක් මේ වගේ මේ පෙන්ඩුලම් තද කරලානේ මේ වගේ වෙන්නේ. කනෙක්ෂන් අන්ස්ටේබල් වෙනවා මේ මගේ ඉන්ටරප්ට් එක පොඩ්ඩක් chat එකක් දාපන්. ඊට පස්සේ කියනවා බං lectural strength test කියලා. කියන්නේ lectural force එකක් මම අර කලින් ස්ලයිඩ් එකේ පෙන්වුවා මතකද? කියන්නේ අර මුළු දෙකෙන් උඩ ඒ කියන්නේ උඩ පැත්තට බල දෙයක් දෙනවා දැන් මේ හැරියේ මේක තමයි අපේ ස්පෙසිමන් එක බලන. රතු පාටින් දීලා තියෙන එක තමයි අපි ටෙස්ට් කරන්න ඕනේ සාම්පල් එක. උඩින් උඩ ලෝඩ් එකක් දෙනවා මෙහෙම ආය පල්ලෙම තියලා තියෙන මෙයාගෙන මේ ප්‍රතික්‍රියා නානුවලට පොඩි එහෙම වල තමයි සාමාන්‍ය කියන්නේ flexural load load කියලා. එතකොට මෙයා ටෙස්ට් එක විදිහට බලන්නේ දැන් මෙයා ආවිලා පල්ලෙහාට වදිනකම් අර කොච්චර deformation එකක් වගේ වුණාද කියලා. මේ කියවලා බලමු. Flexural strength is the ability of a material to withstand and දරා ගන්න පුළුවන් වෙන්න ඕන bending forces applied perpendicular to its longitudinal axis. කියන්නේ මගේ longitudinal axis එකට දැන් මෙයානේ perpendicular axis එක දැන් මේ මොකද්ද material එකට longitudinal විදිහට force දෙනවලු පහළින් උඩිනුයි. ඒතර යාට දරාගත්ත withstand වෙන්න පුළුවන් force එක ගැන ගන්න අදහසක් වගේ තමයි මේක flexural strength test එක කරන්නේ.
The stresses induces due to the flexural load are combination of compressive and tensile strength. හරිනේ බා? tensile stress එකකුයි compressive stress ඒවා combination වෙලා වෙන්න පුළුවන් මේ වගේ එයාට දෙන බල. දැන් මෙහෙට දෙද්දි compression වෙනවා මෙහෙට compression මේ තියෙනද මේක මෙහෙටයි මෙහෙට මේක එහෙනම් මේ ඔච්චර පල්ලයට යද්දි බං මෙයා මේ හැදෙනවනේ මැටීරියල් එක. මේ මෙහෙම වෙනවනේ මැටීරියල් එක පස්සේ. මේ මෙයා අතුලට මෙහෙම තල්ලු වුණාම. ඒතර මේ හරිය T තියෙනවනේ ටෙන්සයිල් එක. මේ උඩට ටෙන්සයිල් එකක් තියෙනවා. එම් මෙහෙට ටෙන්සයිල් එකක් තියෙනවනේ. හිතාගන්න පුළුවන්ද මේක? එතන ඇඳගෙන කරන්න බෑ. මම ඩිවයිස් අවුලක් තියෙන එකයි මේ ෆෝන් එකෙන් දීලා කරන්න බැරි බං මේ ස්ලයිඩ් එකෙන්ම කරන්නේ. හරි හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. එච්චර ලොකුට ඇහෙනකන් නෑ. ඔන්නම් දෙකක් තුනක් ටෙස්ට් වර්ග පොඩ්ඩක් මේ එක්ස්ප්ලেইন කරන්න කියයි. මම හිතන්නේ දීලම මේ මොකක් කරේ දෙයි කියලා. එයාලම මේ අපිට අරන් ඒත් කියන්න බෑ බං අපිට මේ ප්‍රැක්ටිකල් කරන්න දන්නේ මේවා එක්ස්ප්ලেইන් කරේ. අර මම කියපුව අපිට තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ බං. මේ ලෝඩ් එක යන විදිහ සාමාන්‍යයෙන් මේ මැටීරියල්ස් වල අර ටෙන්සයිල් මේ ටෙස්ට් එක යන විදිහ මේක අර ෆ්ලෙක්චරල් යන එක මෙහෙම යන්නේ කියලා කියනවා මඩම් ඉස්සරයි කියන්නේ මඩම්. එතනදී කියනවා මේ 50% කියන්නේ ඊළඟ මේ ස්ට්‍රේන් එක කියන්නේ විතතිය අර 5% sorry 5% තියෙද කියන්නේ මුල් දිගට වඩා 105 ගුණයක් මුල් දිග 100යි කියලා දෙනක මීටර sorry මේ මීටර හරි මොකක් හරි 100යි කියලා දෙනක එතකොට සාමාන්‍ය ඇදුනට පස්සේ ස්ට්‍රෙස් එකක් දීලා අදිනවා කියන තමයි. එතකොට මිලිමීටර 5ක් වැඩි වුණා නම් එතකොට 105ක් නේ වැඩි වෙලා තියෙන්නේ මිලිමීටර 100ට 5ක් වැඩි වෙලා අර ස්ට්‍රෙස් එක දීලා අදිද්දි. ඒ හරියදී තියෙන ඒ 105කදී තියෙන මේ ස්ට්‍රෙස් එකට කියනවා ෆ්ලෙක්චරල් මොඩියුලස්. ස්ට්‍රෙස් එක මොකද්ද පොඩි නම් පල්ලෙත් කියනවා. ඔව්. The common practice is to report the flexural yield strength when the maximum strain is in the outer fiber of the specimen has reached 5%. එහෙනම් මෙයාගේ yield එක දෙන්නේ සාමාන්‍යයෙන් අර අපි කලින් එකේ plastic deformation ගැන කතා කරලා යන්නේ ගත්ත මේ sorry yield එක. දැන් මෙයාගේ 5% of elongation එකේදී දෙන්න පුළුවන් මේ strain එක තමයි yield එක කියලා ගන්න මෙයාගේ. flexural test එකේදී අර tensile වගේ නේ පොඩ්ඩක් වෙනස්. compressive strength test එකක් තියෙනවා. ඒතර අර වගේ ටෙන්සයිල් එකේ අදිනා වගේ මේකේ කරන්නේ සම්පීඩනයක් කරන එක. අර මැටීරියල් එක සම්පීඩනයකට ලක් කරනවා. ඒතකොට යාට ගන්න පුළුවන් ස්ට්‍රෙන්ත් එක ගන්න එක තමයි මේකෙදි කරන්නේ.